given liquid resources which are available in the company to meet short term liability or day to day basis. කියන්නේ කම්පැනි එකේ day to day business කරගෙන යන්න ෆර්ම් එක තියාගන්න ඕනේ liquid resources ප්‍රමාණය තමයි. නැත්නම් ද්‍රවශීල වත්කම් ප්‍රමාණයට තමයි working capital එක කියලා කියන්නේ. එතකොට මම කිව්වා මේ working capital එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් gross working capital එක, අනිත් එක net working capital එක කියලා. මේ gross working capital කියලා සහ net working capital කියලා මේ working capital එක බෙදන්නේ පදනම තමයි component කියන base එක. කියන්නේ component විදියට අපි working capital එක බෙදුවොත් ඒක බෙදෙන්නේ gross working capital එකයි net working capital එකයි. ඒ වගේම තමයි අපිට මේ working capital එක time එක අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. time එක කියන base එක පදනම් කරගෙන අපිට මේ working capital එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි අපි කියනවා එකට permanent working capital කියලා. permanent working capital. permanent working capital. මේ permanent working capital වලට තව වචනයක් කියනවා finance වල තියෙන bare bones working capital කියලා. bare bones මම කියන්නම් ඒක එතනට එනකොට bare bones working capital කියලා කියනවා. ඒ වගේම තමයි time එක අනුව අපිට working capital එක තව විදිහකට බෙදන්න පුළුවන් temporary working capital කියලා. temporary working capital. මේ temporary working capital එකටම තව නමක් ඕනනම් කියන්න පුළුවන් seasonal working capital කියලා. seasonal working capital කියලා. එතකොට gross working capital වලට ආපුවාම එතන working capital එක අපිට base දෙකක් පාවිච්චි කරලා අපිට ඒක කොටස් වලට බෙදන්න පුළුවන්. එක base එකක් තමයි මේ component base එක, අනිත් එක තමයි time base එක. component base එකේදී අපි බෙදන්නේ gross working capital and net working capital කියලා. මේ gross working capital කියලා කියන්නේ දල කාරක ප්‍රාග්ධනය. ඒ කියන්නේ ව්‍යාපාරයක දල කාරක ප්‍රාග්ධනය සමාන වෙනවා ව්‍යාපාරයේ තියෙන ජංගම වත්කම් වලට. නැත්නම් current assets වලට equal වෙනවා. current assets වලට equal වෙනවා මේ gross working capital කියන එක. එතකොට මෙතනදී current assets විදියට අපිට ගන්න පුළුවන් අපේ closing inventory inventory කියලා කියන්න පුළුවන් closing නැතුවත් closing inventory ගන්නවා. ඒ වගේම තමයි අපේ receivable trade receivable, ඒ වගේම තමයි cash and bank balance. ඒ කියන්නේ මුදල් සහ බැංකු ඒ කියන්නේ cash කියන්නේ අත්ඇති මුදල්, ඒ වගේම තමයි bank balances බැංකු ශේෂයන් ගන්නවා. cash and bank balance එන්නේ ඒ වගේ දේවල් current assets විදියට අපිට ගන්න පුළුවන්. net working capital කියලා කියන්නේ අපේ current assets වලින් current liabilities අඩු කරපුවාම එන ගාන. ඒක තමයි net working capital එක. සුද්ධ කාරක ප්‍රාග්ධනය. net working capital එක කියන්නේ તો net working capital එක හැදෙන්නේ අපේ current assets වලින් current liabilities අයින් වුණා. current liabilities අයින් වුණා. එතකොට component wise කොහොම තමයි gross working capital එකයි net working capital කියලායි බෙදෙන්නේ. ඊට පස්සේ අපිට time විදියටත් මේ time base එක මතත් working capital කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි permanent working capital, අනිත් එක තමයි temporary working capital. මම මේ permanent working capital එක කියන්නේ මොකද්ද, temporary working capital එක කියන්නේ මොකද්ද කියලා වෙනම කියන්න. temporary working capital. මේ temporary working capital එක කියන්නේ ෆර්ම් එකේ දිගුකාලීන අවශ්‍යතා සම්පූර්ණ කරන්න පවත්වාගෙන යන්න ඕන working නැත්නම් current assets ප්‍රමාණය. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැන් අපි assumption එකක් කරනවානේ. assumption එක තමයි business එකක් going concern කියන, ඒ කියන්නේ going concern business එකක් විදියට තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක් විදියට. එතකොට මේ ව්‍යාපාරයේ තියෙන තාක්කල්
පවත්වාගෙන යන්න ඕන කරන working capital ප්‍රමාණය තමයි මේ temporary නැත්නම් temporary working capital කියලා කියන්නේ. එතකොට the amount of current assets required to meet a firm's long term minimum needs. කියන්නේ දිගුකාලීන අවශ්‍යතා සම්පූර්ණ කරන්න ව්‍යාපාරයේ දිගුකාලීන අවශ්‍යතා සම්පූර්ණ කරන්න පවත්වාගෙන යන්න ඕනේ අවම ජංගමවත්කම් ප්‍රමාණයට තමයි temporary working capital කියලා කියන්නේ. තමයි ලියන්න කාටරි ඔන්න the amount of current assets required to meet a firm's long term minimum needs. ඒ කියන්නේ කම්පැනි එක අවුරුද්දක් ක්‍රියාත්මක වුණොත් ඒ අවුරුද්ද පවත්වාගෙන යන්න, ඒ කියන්නේ ව්‍යාපාරයේ කටයුතු නොනවත්වා පවත්වාගෙන යන්න ෆර්ම් එක තියාගෙන නැත්නම් කම්පැනි එක තියාගෙන යන්න ඕන working capital ප්‍රමාණය මේ ටෙම්පරරි නෙමෙයි මෙතනට එන්න ඕනේ permanent කියන එක. ටෙම්පරරි කියන එක ගන්න ඕනේ විතර permanent. හරි මට ඒක වැරදුනා. permanent working capital temporary එක ඊළඟට කියන්න permanent working capital. permanent කියලා කියන්නේ permanent කියන්නේ ස්ථාවරනේ. ඒතර permanent working capital කියන එකෙන් අදහස් කරන්නේ the amount of current assets required to meet the firm's long term minimum needs. ඒ කියන්නේ දැන් ව්‍යාපාරේ අවුරුද්දක් තිබ්බොත් අවුරුද්දක් කාල සීමාවක් ක්‍රියාත්මක වුණොත් ඒ අවුරුද්ද කාල සීමාව තුළ දිගින් දිගටම ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන්න නොනවත්වා ක්‍රියාත්මක වෙන්න ව්‍යාපාරයේ තියාගන්න ඕනේ current assets ප්‍රමාණය. අවම current assets ප්‍රමාණය තමයි permanent working capital. හරි temporary කියන එක ඒක වැරදුනා. permanent working capital කියන්නේ එන්නේ අදහස්. කියන්නේ ව්‍යාපාර නොනවත්වා කරගෙන යන්න තියාගෙන ඉන්න ඕනේ අවම current assets ගන්න. බාහිර permanent working capital එකෙන් කතා කරන්නේ. මේ permanent working capital එකට මම කිව්වා bare bones working capital කියලා කියනවා කියලා. මේ bare bones කියන්නේ ඔක financial term එකක්. ඔතන Google එකේ ගැහුවත් එනවා bare bones ඔතන bare bones budgeting කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි minimum requirement කියන එක. Google එකේ ගැහුවත් එනවා ඒක. ඒක බලන්න minimum requirement කියන එක තමයි ඒකේ අදහස් වෙන්නේ bare bones කියන එක. ඊට පස්සේ permanent working capital හරි ඊට පස්සේ temporary working capital. මේ temporary working capital එකටම කියන්න පුළුවන් seasonal working capital කියලා. temporary working capital එකටම කියන්න පුළුවන් seasonal working capital කියලා. මේකෙන් අදහස් කරන්නේ English වලින් කිව්ව the amount of current assets that varies with the seasonal requirement. ඒ කියන්නේ දැන් අපි අවුරුද්දක් ගත්තොත් ඒ අවුරුද්දේ ඇතුළත අපිට සීසන් හම්බ වෙනවා. දැන් නිව් ඉයර් සීසන් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ක්‍රිස්මස් සීසන් හම්බ වෙනවා. එක එක විවිධ සීසන්ස් වර්ග තියෙනවා. එන්නේ සීසන් වර්ගවල නැත්නම් නිව් ඉයර් සීසන් එක ගත්තත්, ඒ කියන්නේ අලුත් අවුරුද්ද ගත්තත්, ක්‍රිස්මස් ඒ කියන්නේ නත්තල් කාලේ ගත්තත් ඒ කාලවලදී ෆර්ම් එක working capital ඒ කියන්නේ තියාගෙන යන්න ඕන ප්‍රමාණය තමයි temporary working capital කියන එකෙන් අදහස් කරන්නේ. ඒක ලියුවොත් the amount of current assets that varies with the seasonal requirement. කියන්නේ seasonal requirements එක්ක වෙනස් වෙන current assets ප්‍රමාණය තමයි මේ temporary working capital එක කියලා කියන්නේ. permanent working capital එක කියන්නේ ඒ ෆර්ම් එක අවුරුද්දක් ක්‍රියාත්මක වුණොත් ඒ අවුරුද්ද තුල නොනවත්වා ක්‍රියාත්මක කරන්න තියාගෙන යන්න ඕනේ අවම working capital නැත්නම් current assets ප්‍රමාණය තමයි permanent එකෙන් කියන්නේ. temporary working capital එකෙන් කියන්නේ අර seasonal කාලවලදී ෆර්ම් එක ක්‍රියාත්මක කරන්න තියාගෙන යන්න ඕනේ current assets ප්‍රමාණය. උදාහරණයක් විදිහට ගත්තොත් new year season එකේදී තියාගන්න working capital ප්‍රමාණය. ඒ වගේම තමයි ක්‍රිස්මස් සීසන් එකේදී ෆර්ම් එක තියාගෙන යන working capital ප්‍රමාණය තමයි
මෙතනින් අදහස් කරන්නේ. එතකොට අපි මේක රූප සරහනකට ගත්තොත් මම මෙහෙම ලයින් එකක් අදින්නම්. මේ ලයින් එක ඇතුලේ තියෙන්නේ මන්ත්ස් ටික. ඒ කියන්නේ මෙතන ජන් තියෙන ජනවාරි තියෙනවා. මෙතන ෆෙබ්‍රුවරි තියෙනවා. මෙතන මාර්ච්. මෙතන මේ අප්‍රේල් මේ ඔහොම තියෙනවා දිගට. ඊට පස්සේ මෙතන දෙසැම්බර් සීසන් එක එනවා. එතකොට දැන් අපි ගමුකෝ අපේ නිව් ඉයර් සීසන් එක ඒප්‍රිල් වලනේ තියෙන්නේ. එතකොට නිව් ඉයර් සීසන් එකේදී අපේ වර්කින් කැපිටල් එක සීසනල් වර්කින් කැපිටල් එක අපේ පර්මනන්ට් වර්කින් කැපිටල් එකට වඩා තරමක් වැඩි. මොකද ඒ කාලවලදී ෆර්ම් එක කම්පැනි එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි. දැන් රෙදි කඩ ගන්නකො රෙදි කඩ ගත්තාම අප්‍රේල් සීසන් එකේදී අනිත් කාලවලට වඩා තියෙන ඉල්ලුම වැඩි. එතකොට වැඩි වශයෙන් කම්පැනි එකක් තුළ කරන්ට් ඇසෙට්ස් තියාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ වැඩි වැඩියෙන් මුදල් තියාගන්න ඕනේ. ගනුදෙනු වැඩි වැඩියෙන් වෙන නිසා. ඒ වගේම තමයි දෙසැම්බර් සීසන් එකට ආවම දෙසැම්බර් සීසන් එකේ මෙහෙම හැඩයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස් වලින් පෙන්වන්නේ මේ සීසන් කාලවලදී තියෙන වර්කින් කැපිටල් එක. මේ ලයින් එකෙන් පෙන්වන්නේ පර්මනන්ට් වර්කින් කැපිටල්. පර්මනන්ට් වර්කින් කැපිටල්. ඒ කියන්නේ බිස්නස් එක කරගෙන යන්න ඕන කරන මිනිමම් රික්වයර්මන්ට්ස්. හැබැයි සීසනල් කාලවලදී ඒ මිනිමම් රික්වයර්මන්ට්ස් එකට වඩා වැඩියෙන් අපි වර්කින් කැපිටල් නැත්නම් කරන්ට් ඇසෙට්ස් තියාගන්න වෙනවා. මේ සීසනල් කාලවලදී වර්කින් කැපිටල් එක තමයි මේ මෙන්න මේ කොටස් වලින් මේ බෙල් ෂේප් එකෙන් පෙන්වන්නේ. හරි. එතකොට පර්මනන්ට් වර්කින් කැපිටල් එකයි ටෙම්පරරි වර්කින් කැපිටල් එකයි ගැන කියන්න තියෙන ඔය ටික තමයි. එතකොට අපිට දැන් අපි අහුවොත් මොනවාද වර්කින් කැපිටල් වල ටයිප්ස් කියලා අපිට එතකොට බේස් දෙකක් යොදාගෙන වර්කින් කැපිටල් කොටස් විදියට බෙදන්න පුළුවන්. එක බේස් එකක් තමයි මෙතන තියෙන කොම්පෝනන්ට් බේස් එක, අනිත් එක ටයිම් බේස් එක. කොම්පෝනන්ට් බේස් එක අනුව අපිට වර්කින් කැපිටල් කොටස් දෙකයි, ග්‍රොස් වර්කින් කැපිටල් එකයි, නෙට් වර්කින් කැපිටල් එකයි. ටයිම් එක අනුව අපිට වර්කින් කැපිටල් කොටස් දෙකයි, පර්මනන්ට් වර්කින් කැපිටල් එකයි, ටෙම්පරරි වර්කින් කැපිටල් එකයි. පර්මනන්ට් වර්කින් කැපිටල් එකෙන් කියන්නේ ෆර්ම් එක නොනවත්වා කරගෙන යන්න ඒ කම්පැනි එක තියාගෙන යන්න ඕන අවම වර්කින් කැපිටල් ප්‍රමාණය නැත්නම් කරන්ට් ඇසෙට්ස් ප්‍රමාණය. ඒ වගේම තමයි ටෙම්පරරි වර්කින් කැපිටල් එකෙන් කියන්නේ සීසනල් පීරියඩ් වලදී ෆර්ම් එක තියාගෙන යන්න ඕන වර්කින් කැපිටල් ගන්න. නිව් ඉයර් හරි ක්‍රිස්මස් සීසන් වලදී හරි. දැන් වර්කින් කැපිටල් කියන එක ගැන තමයි අපි කතා කරේ. දැන් අපේ මාතෘකාව තමයි වර්කින් කැපිටල් මැනේජ්මන්ට්. කාරක ප්‍රාග්ධන කළමනාකරණය. එතකොට මේ කාරක ප්‍රාග්ධන කළමනාකරණයෙන් අදහස් කරන්නේ මේක ප්‍රොසෙස් එකක්. දැන් මැනේජ්මන්ට් කියන්නේ ප්‍රොසෙස් එකනේ. එතකොට වර්කින් කැපිටල් මැනේජ්මන්ට් කියන්නේ ප්‍රොසෙස් එකක්. ඒ ප්‍රොසෙස් එකේදී කරන්නේ මේ ෆර්ම් එකට මේ ඩේ ටු ඩේ බේසිස් වලට නැත්නම් එයාලගේ දෛනික පදනම කියන්නේ වර්කින් කැපිටල් එක පාවිච්චි කරන්නේ මේ දෛනික කටයුතු වලටනේ. දෛනික කටයුතු වල සඳහා පවත්වාගෙන යන ජංගමවත්කම් ප්‍රමාණය. එතකොට මේ වර්කින් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකෙන් කරන්නේ සහතික කරනවා. එයාලගේ කම්පැනි එකට සහතිකයක් දෙනවා. එයාලගේ ඩේ ටු ඩේ බේසිස් කරගෙන යන්න ප්‍රමාණවත් වර්කින් කැපිටල් එකක් තියෙනවා කියලා. ඒක තමයි වර්කින් කැපිටල් මැනේජ්මන්ට් එකෙන් නැත්නම් මැනේජ්මන්ට් කියන ඩෙෆිනිෂන් එකකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක් කිව්වොත් working capital management is a process of ensuring firm has sufficient resources are available to meet company's day-to-day commitment. කියන්නේ day-to-day commitment කරගෙන යන්න ෆර්ම් එකකට තියෙන working capital ප්‍රමාණය සහතික කරන එක තමයි මේ working capital management එකේදී කරන්නේ. එතකොට finance manager කෙනෙක් තමයි මේ දෙක කරන්නේ working capital management එක. රෝල් එකක්. ඒ කියන්නේ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක්ගේ රෝල් එකක් තමයි කාරක ප්‍රාග්ධන කළමනාකරණය. එතකොට ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වර්කින් කැපිටල් එක ඔප්ටිමල් වර්කින් කැපිටල් එක ඩිසයිඩ් කරද්දී ඔප්ටිමල් වර්කින් කැපිටල් එක ඩිසයිඩ් කරන්න ඕනේ. ඔප්ටිමල් වර්කින් කැපිටල් එක කියලා කියන්නේ වර්කින් කැපිටල් එක වැඩි වෙන්නෙත් නැති වර්කින් කැපිටල් එක අඩු වෙන්නෙත් නැති මධ්‍යස්ථ මට්ටමක් තමයි ඔප්ටිමල් වර්කින් කැපිටල් එක කියලා කියන්නේ. එතකොට ඇයි මේ ඔප්ටිමල් වර්කින් කැපිටල් එකක් මම තව දෙයක් කියන්නම්. ඔප්ටිමල් කතාවට එන්න කලින් ඔප්ටිමල් වර්කින් කැපිටල් එකක් තියාගෙන යන්න ඕනේ. හරි. ඒක මම ඊළඟට කියන්නම්.
තව දෙයක් මතක් වුණා කියලා ඉන්නවා. මෙතනදී දැන් කාට හරි අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ වර්කින් කැපිටල් වල කරන ඉන්වෙස්ට්මන්ට් එක ෂෝට් ටර්ම්ද ලොං ටර්ම්ද කියලා. ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක්ද ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක්ද කියලා. මේක පොයින්ට් දෙකකින් බලද්දි තමයි එක පොයින්ට් එකකින් බලද්දි වර්කින් කැපිටල් මැනේජ්මන්ට් එක ඇත්තටම ෂෝට් වර්කින් කැපිටල් කියන එක ෂෝට් ටර්ම් කියලා හිතෙනවා. ඒ වගේම තමයි තව පොයින්ට් එකකින් බලද්දි වර්කින් කැපිටල් කියන එක ලොං ටර්ම් කියලා හිතෙනවා. හරි ඒ බලමු කොහොමද වෙන්නේ කියලා. working capital investment එකට ආපුවාම working capital investment මේ working capital investment එක සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් short term investment එකක් කියලා. short term investment එකක් කියලා. ඒ වගේම තමයි සමහර තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක long term investment එකක් කියලා. long term investment එකක් කියලා. the working capital කියලා කියන්නේ current assets. එතකොට current assets කියලා කියන්නේ current assets කියලා කියන්නේ අපේ ෆයිනෑන්ෂල් ඉයර් එකකට අඩුවෙන් කියන මාස 12කට වඩා අඩුවෙන් ව්‍යාපාරය තුල පාවිච්චි වෙන වත්කම්. ඒව තමයි current assets කියලා කියන්නේ. එතකොට අපි accounting point එකෙන් බලද්දී financial accounting point එකෙන් බලද්දී working capital කියලා කියන්නේ short term investment එක. එක්තරා ආකාරයක short term investment එක. හැබැයි financial management පැත්තෙන් බලද්දී මෙතන තමයි point එක. financial management වලින් බලද්දී working capital කියලා කියන්නේ long term investment එක. ඒකට මම හේතුව මොකක්ද කියලා කියන්න. financial management වලින් බලද්දී working capital investment එක කියලා කියන්නේ long term investment එක. short term පැත්තෙන් බලද්දී කොහොමද accounting පැත්තෙන් බලද්දී working capital කියලා කියන්නේ short term investment එක. ඒක අපි දන්නවා. හේතුව තමයි අපි balance sheet එක හදද්දී අපි කරන්නේ balance sheet නෙමෙයි financial position හදද්දී මූල්‍ය තත්ත්වය හදද්දී working capital එක ඒ කියන්නේ working capital එක අපි දාන්නේ current assets යට. the current assets කියන්නේ ජංගම trade receivables investment එක. හැබැයි financial management පැත්තට එනකොට මේක long term investment එකක් විදිහට තමයි දකින්නේ. ඒකට හේතුව මම කියන්නම්. අපි පාඩමක් තියෙනවා capital budgeting කියලා. capital budgeting කියලා පාඩමක් තියෙනවා. ඒකත් එක තමයි එතන අපි මේක උත්තරේ ගන්න ඕනේ. capital budgeting නැත්තම් මේකටම කියනවා investment appraisal කියලා. capital budgeting වලටම තමයි කියන්නේ investment appraisal. investment appraisal. එතකොට මේ working capital කියන එක මේ capital budgeting එක සම්බන්ධයක් තියෙනවා. ඔයාලට මතක ඇතිනේ අපි year 0 එකේදී year 0 හිතමු අපි 10 year project එකක් ගමුකෝ. 10 year project එකක් තියෙනවා. 10 year project එකක් තියෙනවා. එතකොට මේ 10 year project එක කරන්න කලින් ඔයා අද ඒ කියන්නේ current year එකේදී ඔයා යම් working capital ප්‍රමාණයක් invest කරනවා. යම් working capital ප්‍රමාණයක් invest කරනවා. working capital ප්‍රමාණයක් invest කරනවා. එතකොට ඒක cash outlay එකක් විදිහට තමයි අපි current year එකේදී දාන්නේ. ඊට පස්සේ මේ 10 year project එක අවසානයේදී ඒ කියන්නේ year 10 එකේදී අපි කියනවා මේ ඔයා මේ project එක පටන් ගන්න අවුරුද්දේදී දාපු working capital එක 10 years වලදී නැත්නම් project එක ඉවර වෙන අවුරුද්දේදී ඔයාට realize කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයා අද working capital එකක් invest කරොත් business එකට හිතන්න ඔයා රුපියල් ලක්ෂයක බැංකු ශේෂයක් නැත්තම් ඔයා මුදල් ඉන්වෙස්ට් කරනවා. එතකොට working capital එකක් නේ. මුදල් කියන්නේ working capital එක. එතකොට ඒ ඉන්වෙස්ට් කරපු ගාණ ඔයාට අවුරුදු 10කින් ආපහු ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 10ක් අවසානයේදී ඔයා බිස්නස් එකට ගිහින් බැලුවොත් ඔයා අද දාපු රුපියල් ලක්ෂයේ මුදල රුපියල් ලක්ෂයක් දෙන්න කියලා හිතන්න. රුපියල් ලක්ෂයේ මුදල අවුරුදු 10 අවසානයේදී ඔයාට ලැබිලා තියෙන්න ඕනේ. ලක්ෂය නෙමෙයි ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. එතකොට අපිට මේකෙන් බලද්දී
මේ පොයින්ට් එකෙන් බලද්දී working capital investment එක කියලා කියන්නේ long term investment එක. එතකොට point දෙකකින් බලද්දී එක point එකකින් නම් accounting point එකේ නම් working capital එක short term investment එකක් කියලා පෙන්නනවා. ඒ වගේම තමයි financial management point එකෙන් බලද්දී working capital එක long term investment එකක් කියලා තමයි පෙන්වන්නේ. ඒකට හේතුව තමයි මේ capital budgeting කියන පාඩමෙන් තමයි උත්තරේ අපි ගන්නෙ. ඒ දේ තමයි කියන්න තියෙන මෙතනදී ඒ ඉන්වෙස්ට්මන්ට් දෙක වෙන් කරලා හඳුනා ගන්න. ඊට පස්සේ මම කලින් කියලා හිටියේ ඔප්ටිමල් වර්කින් කැපිටල් එක ගැන. මේ ඔප්ටිමල් වර්කින් කැපිටල් එකක් තීරණය කරන්න ඕනේ ඇයි කියන ප්‍රශ්නයක් ඇහුවොත්. ඔප්ටිමල් වර්කින් කැපිටල් එකක් තියාගෙන යන්න ඕන හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ වර්කින් කැපිටල් කියන්නේ වැඩි ප්‍රමාණයක් තියාගෙන ගියොත් අපි working capital එක increase කරොත් නැත්නම් high level එකක තියාගෙන යනවා නම් අපි working capital එක ඒකෙන් එන ප්‍රතිවිපාකයන් තියෙනවා. ඒ වගේම තමයි අපි working capital එක lower level එක තියාගෙන යනවා නම් ඒකෙන් එන impact එකකුත් තියෙනවා. ඒ ගැන සම්බන්ධ කරලා අපිට මේකට උත්තරේ ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ optimal working capital එකක් firm එකක් තියාගෙන යන්න ඕනේ ඇයි කියන ප්‍රශ්නෙට පිළිතුරක් ගන්න අපිට මේ working capital එක high level එකක තියාගෙන යාමේ ප්‍රතිපාක මොනවද සහ working capital එක low level එකක තියාගෙන යාමේ ප්‍රතිපාක මොනවද කියන එක කතා කරලා ඒකට උත්තරේ හදන්න පුළුවන්. එතකොට ඒකට උත්තරේ ගනිද්දී එතකොට මෙහෙම working capital එක high level එකක තියාගෙන යන එකේ impact මොනවද කියලා බලන්න ඕනේ. high level එක තියාගෙන යන එකේ impact එක working capital එක high level එකක තියාගෙන යන ඒවා impact මොනවද නැත්නම් consequences ප්‍රතිවිපාක මොනවද කියන එක කතා කරමු. the working capital එක high level එකක තියාගෙන යනවා කියලා කියන්නේ firm එකේ profit decrease වෙන බලපාන. නැත්නම් profitability එක firm එකේ අඩුයි. profitability එක decrease වෙන්න බලපාන. profitability එක decrease වෙන එක අපිට හඳුනා ගන්න පුළුවන් පොඩි ක්‍රමයක් තියෙන එක හඳුනගන්න. profitability එක decrease වෙන්න හේතුව the profitability ratios තියෙනවා අපිට calculate කරන්න. profitability ratios තියෙනවා. profitability ratios වලින් එකක් තමයි return on investment ratio එක. return on investment ratio එක හැදෙන්නේ අපේ net profit එක අපි බෙදන්න ඕනේ. අපේ net profit එක අපි බෙදන්න ඕනේ අපේ total assets වලින්. ඒතකොට total assets කියලා කියන්නේ current assets ටිකයි non current assets ටිකයි. non current assets ටිකයි. මම මේ profitability එක පැහැදිලි කරන්න ගන්න මේක. එතකොට දැන් අපි high level එකක current assets අපි තියාගෙන යනවා නම් ඒ කියන්නේ current assets මෙහෙම වැඩි නම් එතකොට වෙන්නේ අපේ මේ return on investment එක decrease වෙනවා. එතකොට return on investment එක decrease වෙනවා කියලා කියන්නේ ඒක අපේ profitability එකට තමයි බලපාන්නේ. එතකොට profitability එක decrease වෙන්න බලපාන. profitability එක decrease වෙන්න බලපාන. එහෙනම් high level එකක අපි working capital තියාගෙන යන එකේ අවාසිය තමයි අපේ profitability එක decrease වෙනවා. ඒ වගේම තමයි දැන් අපි working capital විදියට අපේ cash and bank balances අපි වැඩි වැඩියෙන් business එක තුල තියාගෙන යනවා නම් එතකොට idle cash අපි ඒකට කියනවා idle cash increase වෙනවා. ඒ කියලා කියන්නේ අපි ගාව cash තියාගෙන ඉන්නවා කොහෙවත් ඉන්වෙස්ට් කරන්නේ නැතිව. එතකොට ඒකේ opportunity cost එකක් තියෙනවා. හිතන්නකෝ අපි current account එක ජංගම ගිණුමක සල්ලි නිකන් තියාගෙන ඉන්නවා. මේකේ working capital කියලා සල්ලි නිකන් තියාගෙන ඉන්නවා. දැන් current account එක අපි invest කරා කියලා current account එක අපි deposit කරා කියලා අපිට ඒකෙන් මොකක්වත් interest එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපේ working capital එක අපි හිර කරලා ඒ කියන්නේ අපිට මොකක් හරි benefit එකක් ලැබෙන්නේ නැති දෙයක invest කරලා තියෙන්නේ. එතකොට impact එක level එක high කියන්නේ working capital level එක high කියලා කියන්නේ අපේ idle cash එක වැඩි. ඒ වගේම තමයි අපේ opportunity cost එකත් වැඩි. opportunity cost එකත් වැඩි. ඊට පස්සේ
තව ගත්තොත් ඉම්පැක්ට් විදියට අපිට කියන්න පුළුවන් අනිත් විදිය. දැන් හිතන්න අපි ට්‍රේඩ් රිසිවබල් පැත්තෙන් ගමු. ඒ කියන්නේ වෙළඳ ණය ගැතියෝ අපි වැඩි වැඩියෙන් තියාගන්න යාමේකේ තියෙන අපේ පිරිවැය තමයි අපේ බොල් ණය වීමේ සම්භාවිතාව වැඩි. බොල් ණය වීමේ සම්භාවිතාව වැඩි. එතකොට හයි ලෙවල් එකකනේ තියාගන්නේ අපේ වෙළඳ ණය ගැතියෝ ට්‍රේඩ් රිසිවබල් හයි ලෙවල් එක තියෙනවා. ඒතර හයි ලෙවල් එක රිසිවබල් තියෙනවා කියලා කියන්නේ ඒකේ අවදානම තමයි බෑඩ් ඩෙබ්ට්ස් වෙන්න තියෙන අවදානම වැඩි. හරි ඒකත් ඒකේ නෙගටිව් ඉම්පැක්ට් එකක් විදියට අපිට ගන්න පුළුවන්. හයි ලෙවල් වර්කින් කැපිටල් එක නෙගටිව් ඉම්පැක්ට් එක. එතකොට කියන්න පුළුවන් බෑඩ් ඩෙබ්ට්ස් ඉන්ක්‍රීස් වෙනවා කියලා. ඒකට හේතුව තමයි අපේ ට්‍රේඩ් රිසිවබල් ලෙවල් එක හයි. ඊළඟට කියන්න පුළුවන් ඒ වගේම තව විදියක් කිව්වොත් අපේ හෝල්ඩින් කොස්ට් එකත් ඉන්ක්‍රීස් වෙනවා. ෆර්ම් එකේ හෝල්ඩින් කොස්ට් එකත් ඉන්ක්‍රීස් වෙනවා. හෝල්ඩින් කොස්ට් එක කියලා කියන්නේ ඒකට උදාහරණය තමයි දැන් හිතන්න ඉන්වෙන්ටරිස් ගන්නකො. තොග ගත්තොත් ගබඩාව තුල හෝල්ඩින් කොස්ට් කියලා කියන්නේ රඳවා ගැනීම පිරිවැය. රඳවා ගැනීම පිරිවැයත් මේ නිසා ඉන්ක්‍රීස් වෙනවා. අපේ ලෙවල් ඉන්වෙන්ටරි ලෙවල් එක වැඩි නම් ඉන්වෙන්ටරි ලෙවල් එක හයි නම් ඒකෙන් වෙන්නේ අපිට රඳවා ගැනීමේ පිරිවැයත් වැඩි. ඔන්න ඔය කියන දේවල් හයි ලෙවල් වර්කින් කැපිටල් එක තියෙන ඉම්පැක්ට් කියලා කියනවා. ඊට පස්සේ අපි ලෝ ලෙවල් වර්කින් කැපිටල් එක ඉම්පැක්ට් මොනවද බලමු. ලෝ ලෙවල් වර්කින් කැපිටල් එක ඉම්පැක්ට් නැත්තම් consequences low level working capital එකක් ගත්තොත් low level working capital එකක තියෙන impact තමයි නැත්තම් consequences තමයි එක අපිට තියෙනවා අපේ liquidity problems. ඒ කියන්නේ දැන් අපි working capital එක අඩු මට්ටමක තමයි තියෙන්නේ. දැන් liquidity එක පෙන්වන්නේ අපේ current assets වලින්. මේක දන්නවා ද්‍රවශීලතාවය කියන දේ පෙන්වන්නේ අපේ current assets වලින්. අපේ ද්‍රවශීලතාවය වැඩි නම් current assets වැඩි වෙන්න වෙන්නේ අපේ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. ෆර්ම් එකේ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. දැන් low level of working capital නේ. ඒතකොට low level of working capital වලදී කාරක ප්‍රාග්ධනය අඩුයි. ඒ කියන්නේ current assets තියාගෙන යන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ෆර්ම් එකේ liquidity එකත් අඩු වෙනවා. liquidity එකත් අඩු වෙනවා. liquidity problems වලට ෆර්ම් එකට face කරන්න වෙනවා. ලික්විඩිටි එක ඩික්‍රීස් වෙනවා. ඒ වගේම තමයි දැන් වර්කින් කැපිටල් එක ලෝ නේ. ඒ වර්කින් කැපිටල් එක ලෝ කියලා කියන්නේ ෆර්ම් එක තියාගෙන යන කරන්ට් ඇසෙට් ප්‍රමාණය අඩුයි. එතකොට හිතන්නකො ඉන්වෙන්ටරි වගේ දෙයක් ගත්තොත් ඉන්වෙන්ටරි කියන එක කියන්නේ අපි පාවිච්චි කරන්නේ අපේ නිෂ්පාදන කටයුතු වලට ප්‍රොඩක්ෂන් එකට පාවිච්චි කරන්නේ. ඒ ප්‍රොඩක්ෂන් එකට ඕන කරන වර්කින් කැපිටල් එක නැති වුණොත් වෙන්නේ ප්‍රොඩක්ෂන් එක අපිට නවත්තන්න වෙනවා. ප්‍රොඩක්ෂන් එක නවත්තනවා කියලා කියන්නේ අපේ සේවකයන්ට වැටුප් ගෙවන්න හැකියාවක් නැති වෙනවා. ඒ වගේම තමයි අපිට මාකට් ඩිමාන්ඩ් එක සැටිස්ෆයි කරන්න බැරි වෙනවා. ඒකෙන් වෙන්නේ කම්පැනි එකේ රෙපියුටේෂන් එක බලපාන එක. එතකොට ඒවට අර බැඳිච්ච එකිනෙකට බැඳිච්ච තියෙන ප්‍රතිවිපාකයන් ගණනාවක්. ඒවා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔහොම කිව්වොත් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට ඒකෙන් ඉම්පැක්ට් වෙනවා. low level of working capital කියලා කියන්නේ අපේ production එක decrease වෙනවා. ඒ වගේම තමයි production එක decrease වෙනවා කියලා කියන්නේ අපේ profit වලටත් ඒක බලපානවා. profit එක decrease වෙන්න බලපානවා. ඒ වගේම තමයි ඉස්සලා කිව්වා වගේ reputation එකටත් company එකේ reputation වලට ඒක බලපානවා. එතකොට මෙන්න මේ